සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද ඔබ මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලායින්. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද ඔබට ඉතාම වැදගත් සීලේ තුළ කොහොමද අපි අපේ මේ රාගාදී සිතුවිලි යටපත් කරගෙන ඒ උතුම් සීලයක් උතුම්ම විදිහට ආරක්ෂා කරගන්න. ඊළඟට මේ සමාජය තුළ අපිට පේනවා දැන් දවසින් දවස මිනිස්සු මහා විකෘති විදිහට කෙලෙස් වලින් විකෘති වෙමින් සමහරලාට මේ වයසක ආච්චම්මලට පවා ඉන්න නොදී ඊළඟට පුංචි දරුවන් පවා පාසැල් යන දරුවෝ එක්ක පොඩි දරුවෝ සමහර වෙලාට සමූහ වශයෙන් ඒ දරුවන්ව විනාශ කරමින් මෙවැනි මහා පුදුම විකෘති කාමාසාවන් තුළ සමාජයේ තැන් තැන්වලින් අපිට අහන්න ලැබෙන අර මෘග සංඥා පහළ වෙනවා වගේ සිදුවී. එතකොට මේ තුළ බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න ඊළඟට මේ ශික්ෂාපදයක් ධර්මානුකුලෝ විස්තර කරන්න මැලිවෙන අවස්ථාත් තියෙන. ඒ නිසා ඔබට ධර්මය තියෙන කාරණා මේක තියෙන භයානකකම කොහොමද අපි වැරදි කාම සේවනයෙන් වැලකීම කියන්නේ මොකක්ද? බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ මොකක්ද? විවාහ වෙනකං කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන වගේ ශික්ෂාපදයක්ද? මේ කාරණා අපි අද ධර්ම දේශනාව තුළ ධර්මානුකූලෝ බුද්ධ දේශනා ඇසුරෙන් අපි සාකච්ඡා කරන්න කල්පනා කරනවා. පිංහතුනේ මේ දේශනාවදී ඔබට ඉතාම වැදගත් ආදීනව ගැන විපාක ගැන තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලෙ තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්‍ෂුණියකගේ අතීත ජීවිත කතාවක් තියෙනවා. ඒ කතාව අපි ඉගෙන ගන්නකොට විමසල බලනකොට නුවනින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරෙනවා මේ රාගයේ තුළ සමහරලාවට විනාඩි කීපයක මේ පුංචි ආස්වාදයක් තුළ මනුස්්‍යයෝ විකෘතිය විදිහට දවාගෙන ගෙහිල් හමාගෙන ගෙහිල්ල අන්ද වෙලා කල්ප ගණන් ආත්ම ගණන් සසර විදෝ විදෝ දුක්විඳ විඳ යන සංසාරය භයානක විපාකවල ස්වභාවේ. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ ඒ කාලෙ බොහෝම ධනවත් සිටු පවුලක එකම දියණිය. බොහොම ලස්සන දරුව බොහෝම සල්ලි තියෙනවා ධනවත් පවුලක එකම දුව. මේ දුව තරුණ වයසට එනකොට බොහෝම ලස්සනයි. තින් දෙමව්පියෝ කල්පනා කරා පාරිගෙනනිච්චත් තැනකට එක්කරගෙන ගියත් බොහෝ තරුණයන්ගේ ඇස ගැටෙනවා. බොහෝ පිරිසක් මේ කෙනාගේ අත පතාගෙන විවාහ වෙන්න යෝජනාරගෙන එනවා. දෙමව්පියෝ කල්පනා කරා මේ දරුවා අමාරුවයට එන්න කලින් අපේ පවුලට ගැලපෙන බොහෝම සුදුසු හොඳ කෙනෙක් හොයලා විවාහ කරන්න ඕනම දෙමව්පිය කල්පනා කරන්නේ ඒ විදිහට. එහෙම හොයලා ති මේ දරුවත් බොහොම කීකරුයි දෙමව්පියන්ට කීකරුයි. තින් දෙමව්පියන්ගේ කීම මත වෙන තරුණයෙක් එක්කවත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න ඇතුව හිටිය. තින් දෙමව්පියෝ හොයලා බලලා සුදුසු කාලේනකොට තමන්ට ගැලපෙන බොහෝම ධනවත් තවත් ඒ වගේම සිටු පවුලකින් එකම පුතා
දැන් මේ පවුල් දෙක කතා වෙලා මේ අය මුණගස්සල ඔන්න විවාහි තීන්දු කරා. ඉසිදාසිව දැක්ක මුණගැහිච්ච දවසේ මේ තරුණයක්ට කිසිීම අඩුපාඩුවක් පේන්න බොහෝම ලස්සන කෙනෙ. දෙන්නට දෙන්න හිතවත්කම ඇති වුණා ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ටික දවසක් බොහොම ආදරෙන් හිටිය. කිසිම හේතුවක් නෑ මේ ඉසිදාසය හරි මෙයාගේ නම මේ කාන්තාවගේ නම ඉසිදාසි. ස්වාමි ගෞරවේ ඒ වගේම තමන් වැරදි වැඩ කරන්න පතියුතාව ආරක්ෂා කරනවා තමන්ගේ ස්වාමයට ගෞරව කරනවා ස්වාමිය ඉක්මවා යන්නේ නෑ ඒ විතරක් නෙමේ ඒ කාලේ සාමාන්‍යෙන් අද මේ තියෙන බටහිර සමාජ ක්‍රමේ වගේ නෙමෙයි බොහෝම ඉන්දයානු සමාජය අතීත ගත්තොත් ස්වාමියයට බොහොම ගෞරව කරනවා. ඒක තියෙනවා දේශනාව තියෙනවා ස්වාමියා උදේ තමන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා යනකොට ස්වාමියයට වන්දනා කරනවා. ගෙදරට ආපහු වෙනකොට පාදෝනය කළ තමයි කෙනවා ගෙට පිළිගන්න. එතකොට ඒ වගේ බොහෝම ගෞරවෙන් ඒ ස්වාමියයට සැලකුවා. කිසිම හේතුවක් නැතුව මේ ස්වාමියත් ස්වාමියගේ දෙමවපියන්ට කියනවා අම්මේ මටනම් මෙයා එක දීග කන්න බෑකියෝ. මෙයා එක මටනම් පවුල් මේ මොන පවුල් මෙයාව ගිහින් දාන්නකව ගෙනාපු දිහාකට. දෙමවපිය පුදුමයට පත් වනා ස්වාමියගේ දෙමවපිය. අනේ පුතේ මෙච්චර හොඳ ගුණහාපත් දරුවෙක් මොකක්ද මේ දරුවගේ තියෙන අඩුව. කොච්චර හොඳ ළමේ අපිටත් කොච්චර අපේ දෙමව් තමන්ගේ අම්ම තාත්තට වගේ අපිටත් ආදරෙන් සලකනවාන. තිං අර දරුවකිව නෑ නෑ මට යාගේ අඩුවක් නෑ මට කියන්න තේරෙන්න්නෙත් නෑ මට මෙයා එක ඉන්න බෑකිව. එක්ක මං යනවකි ඕලු හැරිච්චාතේ. දැම් මේ ප්‍රශ්න එන්න එන්නම දුරදික යන ඉසිදා සිතින් අඩාඩාහනව මොකක්ද මගෙන් වෙච්ච වැරැද්ද. මොකක්දෑ මගෙන් වෙච්ච වැරැද්ද. වැරැද්දක් නෑ. කිසිම වරදක් නැතුව පළවෙනි විවාහේ අවසන් වනා අර ස්වාමියගේ දෙමවපියෝ ගෙනහල්ලා ඉසිදාසික දෙමවපියන්ට භාරදීලා ගිය. තිං අඩාඩා දැන් ගෙදර පසු තැවි තැවී ඉන්නවා ති දෙමවපියහන මොකක්ද දුවේ වෙච්ච වැරැද්ද මොකක්ද වැරැද්ද. වෙච්ච වැරැද්දකුත් නෑ. ඔහොම ඉන්නකොට මගේ අවාසනාව මගේම අවාසනාව කියලා අඩාඩා ඉන්නවා. ඔහොම කාලි ගෙවිලා යනකොට ඉසිදාසිගේ අම්ම තාත්ත කල්පනා කර අපිට බොහොම ධනයක් තියෙනවා. අපි මැරුණට පස්සෙ මේ දරුව තනි වෙනවා අසරණ වෙනවා. දරුවගේ ජීවිතේ අසරණ වෙන්න පුළුවන් තාම වයසත්තියනවා ලස්සන ළමය කමක් නෑ අපි තව විවාහයක් හොයම. දැන් ඉතින් පළවෙනි විවාහය කැඩීලත් නිසා අර තරම්ම දනවත් පවුලකින් හොයාගන්න අමාරුයි කල්පනා කර කමක්නේ අපිට ධනය තියෙනවනි. සාමාන්‍ය මධ්‍යම් පන්තියේ පවුලක තරුණෙක්ව හොයාගත්ත දෙමවපියමයි දැම් මේක හොයාගත්තේ. හොයාගෙන කිවදුවේ අපි කියන නිසා ඉසිදාසිකව නෑම විවාහ වෙන්න. දෙමවපිය කිව නෑදුවේ අපි කියන නිසා ඔයා මේකට කැමතිවෙන්. ඉන් දෙමවපියන්ගේ බල කිරීම මතම ඉසිදාසි කැමති වුණා දෙවනි විවාහෙට. ඔන්න දෙවනි වතාවේ විවාහයට කැමති වෙලා දැන්හොඳට ඒ විවාහයක් සිද්ධ වුණා. ඉසිදාසි ඒ ස්වාමියටත් පුද්දුම ගෞරවෙන් අර කලින් ස්වාමියට වගේම ස්වාමි භක්තියෙන් ගෞරවෙන් සලකනවා. ටික දවසක් ඒ විවාහෙ ටික දවසයි කිසිම හේතුවක් නැසුව ඒ ස්වාමියත් කියන්න ගත්ත මටනම් මෙයා එක ඉන්න බෑකිව. මෙයාව ගෙනාපු දිහාකටම ගිහින් ඇරලන්න කියලා දැන් ගෙදර දෙමවපියෝ එක ප්‍රශ්න. ඒ දෙමවපියොත් කියන වනේ පුතේ මොකක්ද මේ දරුව කොච්චර හොඳ ළමෙද්ද මේ කොච්චර ගුණහාපත් කෙනෙක්ද. නෑනෑ මට මං යනව යන්න කිව. මං ඉන්නෑ කිව මේ ගෙදර මෙයා එක ජීවත්වෙන්න බෑකිව. හේතුවක් නෑ. අවසානෙ දෙවනි විවාහයත් ඒ විදිහට අවසන්න වනා ඒ පවුලි දෙමවපියොත් ගෙනහල්ලයි සිදාසිව ඉසිදාසිගේ ගෙදරට දෙමවපියන්ට බාරදීලා ගිය. දැන් ඉසිදාසි කල්පනා කරා මං වගේ කෙනෙ ජීවත් වෙලා වැඩක්නේ ඔහොම හිතනවන මිනිස්සු. තමන්ගේ ජීවිතේ ඒ වගේ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න එනකොට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ. මං වගේ කෙනෙ ජීවත් වෙලා වැඩක් නෑ මගේ පවකාරක ඔහොම හිතනවා මිනිස්සු. ඉසිදාසි ජීවිතේ පා වෙලා ඒ විදිහට කල්පනා කර ඉන්නකොට දැන් අම්ම තාත්තට ඊට වඩා දුක. බලාගත්තුවත බලාගෙන ඉසිදාසිගේ දෙමවපිය අඩනවා වැලපෙනවා දරුව ගැන හිත හිතා දුක් වෙනවා. ඔහොම ඉන්නකොට
තින් කාලෙ ගෙවිලා යනකොට කල්පනා කරා මේ දරුවගේ ජීවිතය අපි නැති වුණාට පස්සේ මේ ළමයට මොකක් වෙයිද? තාම හොඳ වයස. ඒ වුණාට විවාහයකට නම් ආයි නම් කැමති වෙන එකක් නෑ. ඔහොම කල්පනා කර කර ඉඳලා දවසක් තාත්තා දැක්කා මේ දෙමව්පිය කල්පනා කරා සාමාන්‍ය අසරණම තරුණයෙක් හොයලා විවාහ කරලා දුන්නොත් අපිට දේපල තියෙනවා, මාලිගාවක් වගේ සිටු නිවසක් තියෙනවා, මේ දරුවට ලස්සනයි, ඒ නිසා මේ සැප සම්පත් නිසාවත් ආදරෙන් ඉදී. ඔහොම කතා වෙලා දැන් පාර දිහා බලාගෙන දවසක් කල්පනා කර කර ඉන්නකොට දැක්ක පාර යනවා තරුණේ, හැබැයි වැරහැලි ඇඳගෙන හිඟමන යන හිඟන්නේ. හොඳ තරුණේ, තරුණ වයස. ඒ වෙලාවේ කාටත් නොපෙනෙන්න අර සිටුවරයා පාරට ගිහිල්ලා ඌව පැත්තකට අඬගහගෙන ගියා. මෙහිවරෙන් කොල්ලෝ කියලා. අඬගහන් ගිහිල්ලා ඇහුවා මොකද උඹ හිඟා කන්නේ? අනේ මගේ අසරණකමට කියව හිඟා කන්නේ. ඊට පස්සේ කිව්වා අර ඈතින් පේන්නේ මගේ ගේ කිව්වා. මාලිගාවක් වගේ ගයක්. අපිට මේ තරම් වස්තුව තියෙනවා කිව්වා. රාන් රිදී මුතු මැණික් තියෙනවා කිව්වා. ඉඩ කඩන් තියෙනවා කිව්වා. අපිට ලස්සන දුවක් ඉන්නවා. එකම දරුවා. උඹ කැමති නැද්ද ඇහුවා අපේ දුව විවාහ කරගෙන මේ දේපල බලා හදාගෙන ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. මිනිහාගේ ඇස් දෙක උඩ ගියා. හා මාමේ කිව්වා. දැන් සුයිප් එකක් ඇදනවා වගේ එකපාරට මේ හිඟන්නට පුදුම සතුටෙන් හා මාමේ කිව්වා. දැන් කිව්වා ඔහොම නම් බෑ, වරෙන් යන්න කියලා එකන් ගිහිල්ලා අර වැරහැලි අයින් කරලා හොද්දට නෑව්වා. සේවකයන්ටත් කියලා කෙනෙක් අල්ලගෙන මුව හොඳට නාවන්න කියලා නාවලා කොණ්ඩේ කපලා හොඳ ඇඳුම් ඇන්දේවා. දැන් සිටුවරෙක් වගේ ලස්සනට අන්දලා ගත්තා. හොඳට අන්දලා රැවුල කපලා කොණ්ඩේ කපලා නාවලා සුද්ධ කරලා සුවඳ ගල්වලා දැන් ගත්තා. දැන් හොඳ තරුණ කුමාරයෙක් වගේ. ඔහුට කිව්වා මේක රහසක්. කවුද කියලා කවමදාවත් විස්තර කියන්න එපා. හා මං කියන විදිහට කරන්නම් කිව්වා. එක්කරගෙන ගියා ගෙදරට එක්කන් ගිහිල්ලා දුවට අඳුන්වලා දීලා කිව්වා දුවේ මේ පුතා ඔයාට හොඳ කෙනෙක්, ගැලපෙන කෙනෙක්. මේ කාත් කවුරුත් නැති පුතෙක්. ඒ නිසා ඔයාට ආදරෙන් ඉඳී. අපි කියන නිසා මේකට කැමති වෙන්න කිව්වා. ඉසිදාසි අඬා කිව්වා මට නම් විවාහයක් එපා. මට නම් ස්වාමිවරු එපා. මම මෙච්චර හොඳට ආදරෙන් ඉඳලා මට මෙහෙම වුණා. මට නම් එපා කියව මිනිස්සු. දැන් අර සිටුවරයා අම්මා තාත්තා අඬා කියනවා පුතේ අපි කියන නිසා මේ අන්තිම වතාව මේ තරුණයට කැමති වෙන්න. දැන් අන්තිමට දෙමව්පියන්ගේ කීමටම ඉසිදාසි හිත හදාගත්ත කමක් නෑ මේ තරුණයා එක්ක විවාහ වෙනවා කියලා. දැන් ඔන්න 3 වෙනි විවාහයට. ඔහු එක්කත් අර විදිහටම දැන් විවාහ වුණා. දැන් ඔහුට යන්නේන මට නෑනේ. දැන් අර ගෙදරම ජීවත් වෙනවා. දෙමව්පියොත් ඉන්නවා. ටික දවසක් හිටියා. ඉසිදාසි ඒ ස්වාමියාටත් බොහෝම ආදරේ සැලකුවා. මෙහෙම ටික දවසක් ඉඳලා කිසිම දැන් බලන්න මේ කර්ම විපාක එන හැටි මේ. අපි තේරුම් ගන්න ඕන කර්ම විපාකවල තියෙන භයානකකම. ඉසිදාසි කොච්චර ආදරෙන් සලකගෙන හිටියත් ඔන්න ටික දවසක් ගියාට පස්සේ අර ස්වාමියා අර අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අර මාමණ්ඩි ළඟට ගිහිල්ලා කිව්වා මාමේ කෝ මගේ අර පරණ ඇඳුම් ටික, කෝ මගේ අර තැටිය, කෝ මගේ අර කැරිච්ච සිරෙප්පු දෙක. මට මේ ඇඳුම් එපා කිව්වා. මට මේ සැප සම්පත් එපා. මට මාලිගාත් එපා. ඔබේ දුවත් එපා. මං යනවා යන්න කිව්වා. හිඟා කන එක මට මීට වඩා හොඳයි කිව්වා. මිනිහා අර මාලිගාවෙන් බැහැලා ගියා යන්න අර ඇඳුරුත් ගලවලා වීසි කරලා ගියා යන්න. දැන් බලන්න අච්චර සැප සම්පත් ලැබිලා මාලිකාවක් වගේ සිටු මැදුරක් ලැබිලා ධනය ලැබිලා සියල්ල ලැබිලත් ඒ ඔක්කොම අතහැරලා මට මෙයා එක්ක ඉන්න බෑ කියලා ආයි පාරේ හිඟා කන්න පරණ ජීවිතයට ගියා. ඉසිදාසි කල්පනා කරා මම නම් ආයි ජීවත් වෙන්නේ නැහැ. මම මැරෙනවා කියලා හිතුවා. ඔය වගේ බොහෝ වෙලාවට කෙනෙක්ගේ අපේක්ෂා භංගත්තය. සමහරලාවට බොහෝ කාලයක් ආදරය කරලා එක්ක ආදරේ නැතිවීම. විවාහය අසාර්ථක වීම. මේ වගේ සිදුවීම් අද සමාජය තුළ ඕන තරම් තියෙනවා.
දැම් බලන්න සමහර තරුණ තරුණේ එක්ක විවාහ වෙලා ඉඳලා ප්‍රවුල් ප්‍රශ්න එක්ක ආදරෙන් ඉඳල තමන්ට ද්‍රෝහිකමක් කරලා. එවැනි දේවල් තුළ කී දෙනෙක් නං සියදි විහානි කරගන්න හිතනවා සමහරු පිස්සු හැදෙනවා ඔළුවවුල් කරගන්නවා අන්ඩලා කණ්ඩි බොන්නේ නැතුව ජීවිතයේ සමහලාවට එපා වෙනවා මොන තරන් කෙනෙක් ආපහු ජීවිතේ නැගී සිටිනවා කියන්න ඒ වගේ කඩාගෙන වැටිච්ච කෙනෙකුට බොහෝ කාලයක් යනවා ආයි හිත හදාගෙන සාමාන්‍යෙන් නැකිටින්න මනසින් ඉසිදාසි කල්පනා කරම් මන්නන් ඉන්නේ මට ජීවත් වෙලා වැඩක් නෑ මං මහ පව්කාරෙක් එහෙම හිතලා පහල බලාගෙන පාරදිහා බලාගෙන කල්පනා කර ඉන්නෝ දැන් සියදිවිහානි කරගන්න ක්‍රමයක් මන්නන් ජීවත්වෙන්නේ මන්නන් ජීවත්වෙන්නේ කියලා ඒ අදහසෙම කල්පනා කර ඉන්නකොට දැක්ක නන්දා කියලා භික්‍ෂුනිය මේ රහත් භික්‍ෂුනිය නගරි පිණ්ඩ පාතය වඩිනවා දැක්ක. බොහොම සාන්ත ඉරියව්වෙන් පාත්තරයක් අරගෙන හිස මුඩු කරලා මේ භික්‍ෂුනිය පිණ්ඩ පාතය වඩිනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සහනයක් දැනුණ. එහෙම මාලිගාවෙන් පහලට බැහැගෙන ගිහිල්ලා අර පාරදිකී ඇවිදගෙන ගිහිල්ලා වන්දනා කරලා කිව්වානේ අර තියෙන්නේ මගේ නිවස මේ සිටු මැදුර ඔබහන්සේ වඩින්න දානටික අපි එහෙ පිළියල කරන්න ඔබහන්සේ වඩින්න අපේ නිවසට කියලා අර රහත් භික්‍ෂුණී එක්කරගෙන දන්න මේ රහද්ද කියලා මේ භික්‍ෂුණී එක්කරගෙන ආවයිති ඇවිල්ල පාඩි කරවලා වන්දනා කරලා දානෙත් පූජ කරලා ඇහුව මේ අනේ මට බැයිද මං වගේ කෙනෙකුට බැයි දැහවා මේ වගේ සිවරත් දරාගෙන පැවිදිවෙන් පුළුවන් නැගනිය කියව. ඒ වෙලාවෙම අම්ම තාත්තට කියා හිටියා මං පැවිදි වෙනවා. මං පැවිදි වෙනවා. දෙමවපි අන්ඩාඩාකි වනේ දුවේ පැවිදිවෙන්න පාකිල් ඊට පස්ක මැරෙනවට වඩා හොඳ නැද පැවිදිවෙන එක මං ඉන්න මං මැරෙනවා කියව. ඊට පස්සේ දෙමවපිය කල්පනා කර මේ දරුව මේ තියෙන ප්‍රශ්නත් එක්ක සියදි විහානි කරගන්න මැරෙන්න්න ඉඩ තියෙනවා ඊට වඩා හොඳයි පැවිදි වෙන එක. කොහේ හරි පේෙන් හරි ඉන්නවනි කියලා කැමති වුණා. එදා මර භික්‍ෂුණියත් එක්ක බොහෝම සතුටෙන් ගෙයින් පිටත් වෙලා ගිය. ගිහිල්ල පැවිදි වුණා. ඒ මෙහෙනි ආරාමි පැවිදි වුණ. පැවිදි වෙලා ටික දවසයි පුද්දුම වීරියෙන් භාවනා කර. මාස කීපයක් ඇතුළත සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර්ග පල ලබාගෙන උතුම් ඉරදි බල සම්පන්න රහත් භික්‍ෂුණයක් බවට පත් වන. අන්න බලන්න මොනතරම් පෙර කර්ම විපාක සසරි පස්සෙන් ආවත්. වීරියවන්ත කෙනාට ප්‍රඥාවන්ත කෙනාට නුවන තියෙන කෙනාට අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා ජයගන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි දේශනාවල පැහැදිලි කරනවා අපි මිනිස්සු දැනුවත් කරන කවදාවත් ප්‍රශ්නයනවා ජීවිතේ. කරුමේ ඉන්න එපා. මේක මගේ කරුමේ මොකක්දේ අපි මේ කරපු කරුමේ මගේ පවකාරකම කරුමකී කිය තමන්ට තමන්ගේ උතුම් මනුස්ස ජීවිතයට ගරහ කර ජීවත්තෙන් එපා. ඕනම කරුමයක් කුසල් බලවත් කරලා අකුසල විපාක ජයගන්න පුළුවන්. ඒ නිසා වීරියවන්ත කෙනා ජයගන්න. ඒ වීරියවන්ත අය තමයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරේ මාර්ග පල් ලැබුයි ජයගත්තේ. ඉසිදාසිට පුළුවන් වුණා බණ භාවනා කළ රහත් භික්‍ෂුණයක් බවට පත්වෙන්. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ත්‍රිවිද්‍යා ඇති. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. කල්ප ගනම් පෙරජීවිත දකින නුවන. චුතූපපාතඥානය චුතූපාතඥානය ගැන කෙනෙක් මැරුණට පස්සේ කර්මාණ්ඩෝපිය උපත කරයන ආකාරය දකින නුවන. ආසවක්කේ ඥානය කැනෙ තමා තුළ කෙලෙස් ප්‍රහාණය වුණා කියලා තමන්ගේ ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය වෙච්ච බව. දකින නුවන තමන් රහතන් වහන්සේ නමත් තමන්ගේ රාගදේශ මෝහාදේ සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතව තමා තුළි ප්‍රහාණය වුනා කියල දකින නුවන ආසවක්කේ ඥාන. මෙන්න මේ ත්‍රිවිද්‍යා ඇති රහත් භික්‍ෂුණියක් බවට පත් වන. දවසක් ඉසිදාසි රහත් භික්‍ෂුණිය භාවනා කරනකොට තමම්ම කල්පනා කරා මගේ ගිහි ජීවිතේ මං කොච්චර හොඳට ගුණහපත්ව ජීවත් එච්ච කෙනෙක්ද. මන් දෙමවපියන්ට සැලකුව කීකරුව හිටිය.
විවාහ වෙච්ච දවසින්න විවාහ වෙන්න පෙර මං සිල්වත්ව ජීවත් වුණා. විවාහ වුණාට පස්සේ ස්වාමියට ගෞරව දැක්වා. මං පතිරුතාව ආරක්ෂා කරා. හැබැයි මං කොච්චර ආදරෙන් සැලකුවත් මගේ ස්වාමිවරු විවාහ වෙච්ච ස්වාමිවරු ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. මගේ වැරැද්දක් නැතුව මාව ගෙනහලා මාව ප්‍රතික්ෂේප කළ දාලා ගිය. ගෙවල්වලට ගෙනහලා ආපහු බාරදීලා ගිය. ඇයි මට මෙහෙම වුණේ? මොකක්ද මංකරපු කර්මය මොනවගේ අකුසලයක්ද මට මේ විපාක දුන්නේ කියලා රහත් වෙච්ච මේ රහත් භික්‍ෂුණිය තමන්ගේ පෙරජීවිතය ආපස්සට බලන්න පටන් ගත්ත. දැම් පුබ්බේ නිවාසානුස්සති ඥානය තිය නොමි කාගෙන්වත් අහලනමි දැන් තමා තුළින් බලාගෙනයන්. කවුරුත් කියන එකක් නෙමේ. තමන්ම හිත දියුණු කරලා තමන් අවබෝධය කරලා තමන්ගේ ඥානය උපදවාගෙන තමා තුළින් භාවනාවෙන් ආපස්සට බලනවා තමන්ගේ සංසාර ගමන දිහා. හරිම පුදුම සංසාර ගමන. ආත්ම ගානක් ආපස්සට බලාගෙන යනකොට ඒ හැම ආත්මිකම මහා පුදුම විදිහ කර්ම විපාකයක් කියවලා තියෙනවා සසරේ. ආත්ම 7ක් ආපස්සට බැලුව. අන්න එතනදි කර්ම විපාක හොයා ගත්තා. ආත්ම 7කට කලින් තරුණේ. ඒ කාලෙ කාන්තාවක් නෙමේ තරුණේ. බොහොම ධනවත් පවුලක රත්තරංවලින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පී. රන්කරුවේ. ඔහු තරුණ වයස බොහොම ලස්සනයි. ඒ කාල් දැන් මේ ඉසිදාසගේ ආත්ම 7කට කලින් ජීවිතේ. තරුණෙක් හැටියට තරුණ වයසේ පුළුවන් තරන් සල්ලාලකමේ දිලා. කාන්තාව එක හිතවත් වෙලා ඔවුන් රවට්ටල මුළු ජීවිතේම කරලා තියෙන කාන්තාව යාලු කර පුළුවන් තරන් නොමනා වැරදි ක්‍රියාවලේදිලා ඔවුන්ව රවට්ටලා සල්ලාල ජීවිතයක් ගත කරලා. ඒ සල්ලාලක මේ විපාකේ ඔන්න බලන්න කර්ම විපාකයක් යන හැටි. එදකොට මේ වැරදි කාමසේවනී යෙදීම සල්ලාලකම මේක විපාක ආත්ම 7කට පෙර තරුණෙක් හැටියට ඒ කරපු කර්මය විපාකයේ එතනින් පස්සේ ඔහු මරණින් පස්සේ නිරේ උපදිනවා. අපාය වැටිලා ඒ කර්ම විපාක ගෙවලා බොහෝ කාලයක් අපායි දුක්විදිනවා. ඉසිදාසි දකිනවා ඒ 7වනි ආත්මෙන් මෙහා ඊළඟට 6වනි ආත්මෙන් නිරේ. අපායි දුක්විඳලා බොහෝ කාලයක් අපායි පැහෙනවා. ඊට පස්සේ අපායෙන් චුත වෙලා ඒ කර්මය බොහෝ කාලයක් ගෙවලා තිරිසන් ලෝකෙ උපදිනවා. වැදිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදිනවා. ඔන්න ඊළඟාත්මය. වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා පුංචි කාලෙම අර වඳුරු පැටියගේ පුරුස නිමිත්ත වඳුරු රැලේ වඳුරෙක් ඇවිල්ලා සූරලදාන. ඒ මුට්‍ර මාර්ගි පුරුස නිමිත්ත සීරුවට පස්සේ අර වඳුරු පැටියගේ එතන තුවාලයක් ඇවිල්ලා කුණු වෙලා පණුව ගහනවා. පුදුම වේදනාවකින් විදෝලා අර වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරෙනවා. එහෙම මැරිලා ඊළඟ ජීවිතය උපදිනවා ආයමත් වහු පැටියෙක් වෙලා උපදිනවා. එළ දෙනකගේ කුසක උපදිනවා. වහු පැටිය. මේ වහු පැටියා තරුණ වයසට එනකොට ඔබ දන්නවා අදත් සාමාන්‍ය ඔය හරකුන්ගේ වැඩගන්නකොට කරන්න දෙයක් තමයි කරාඹනවා කියලා මේ හරකුන්ගේ උෂණ තලනවා. ඒක ඒ කාලේ ඉඳන් තිබිච්ච ඒවා හිංසනක වැඩ සතෙකුට වුණත්. නමුත් ඒ සත්තුන් ඒ වගේ දේවල් කරනවා මිනිස්සු. එදා කරාඹන්න ගිහිල්ලා ඒ උෂණ තලනකොට එතන තුවාලයක් හැදිලා කුණු වෙනවා. අර වහු පැටියත් ඒ පුරුස නිමිත්ත කුණු වෙලා පණුව ගහලා බොහෝ කාලයක් දුක්විඳලා ඒ හේතු කරගෙන මී යන. එහෙම මැරිලා ඊළඟාත්මය උපදිනවා බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදින. දැන් බූරුවන්ගෙනුත් වැඩගන්න. උපදන්නවා හරකුන්ගේ වැඩගන්නවා බූරුවන්ගෙනුත් වැඩගන්න. බඩුවදිනවා කරත්තා දෙනවා පිටේ බඩු පටෝල ඉවරලා වැඩගන්නවා. එදකොට මේ බූරු පැටියත් තරුණ කාලයනකොට කරත්තවල බඳන වැඩගන්න කාලයනකොට ඔවුන් මොකද කරන්නේ අර හරකුන්ගේ වගේම කරාබනවා. ඒ උෂණ තලනෝ. ඒ තලනකොට එතන තුවාල වෙලා කුණු වෙලා මරණයට පත්වන. දැම් බලන්න ආත්ම 7කට පෙර
තරුණේ ඊළඟ ජීවිතයේ නිරේ ඊළඟ ජීවිතයේ වඳුරු පැටිය ඊළඟ ජීවිතයේ වහු පැටිය ඊළඟ ජීවිතයේ බූරු පැටිය. එතකොට ඒ විදිහට කර්ම විපාක ගෙවලා ඊළඟට තිරිසං ආත්ම 3කින් පස්සේ මනුස්ස ලෝකෙ උපදින. ඒ මනුස්ස ලෝකෙ උපදින්නේ පිරිමිත් නොවේ කාන්තාවකුත් නොවේ නපුරුසකාත්මයක් ලබනු. ඔන්න බලන්න කරම් අර බලවත් අකුසලේ ගෙවාගෙන එන හැටි. නිරේට ගිහිල්ලා ඒක බලවත්ම ටික ගෙව්වා. ඊළඟට තිරිසං ආත්ම 3ක් ගෙව්වා. ඒ තිරිසං ආත්ම 3ේම පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා මැරුණේ. ඊළඟට මනුස්ස ලෝකෙට ආවා. පිරිමිත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුරුෂකෙක් වෙලා ඉපදුණා. ඔබ දන්නවා සමාජය තුළ අපි මනුස්සත්වයෙන් එවැනි අයට කරුණාවෙන් අනුකම්පා කරන්නට ඕනේ පව් කියලා. ඒ කර්ම විපාකවල ස්වභාවය ඔවුන්ගේ ජීවිතවල. හැබැයි සමාජය තුළ අපි දන්න අපි කොච්චර පව් කියලා අනුකම්පා කරත් එවැනි පුද්ගලයෝ මොනතරම් මානසිකව ඔවුන් විඳවනවද. ඔවුන් සමාජයෙන් නින්දාවට පත්වෙනවා. මිනිස් උසුළු විසුළු කරනු. සමාජය ගරහනම් ඔවු කොච්චර පීඩනයක් විදිනවද. එතකොට ඒවා පෙර සසරේ කර්ම විපාක. ඉසිදාසි දැක්කා ඒ ජීවිතය අවුරුදු 30ක් ඔහු ජීවත්වෙනවා නපුරුසකෙක් හැටියට. මිනිස්සු නින්දා පහස කරලා මිනිස්සුන්ගෙන් ගුටි බැට කාල වදහිංසා විඳලම මැරෙනවා. ඊළඟට ඉපදුනා ඉසිදාසි වෙන්න කලින් ආත්මයේ කාන්තාවක් වෙලා ඉපදුනා දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඔන්න බලන්න ආත්ම 7කට පෙර පිරිමියෙක් අවසානි දැන් නතර වුණේ ඇවිල්ලා නිරේගියා තිරිසං ආත්ම 3ක් ලැබුවා. මනුස්ස ලෝකෙටාව නපුරුසකේ ඊළඟට ඉපදුනා කාන්තාවක් දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඒ කාලෙ දෙමව්පියෝ හරීම දුප්පත් අසරණයි. ජීවත්වෙන්න විදිහක් නැතුව දහතේ ණය වෙලා ණයගෙවාගන්න මුදල් නැතුව ණයකාරය ඇවිල්ලා ණය හිලව්වට අර දුව ඇදගෙන ගියා. බල ණයගේව පල නැත්නම් මේ ළමය හරි වැඩකාරකමට අපිට දීපල්ල කියලා අනේ අර දුව ඇදගෙන ගිහිල්ලා ගගහ වැඩගත්ත වැඩකාරයක් වගේ. ජීවිත කාලිම බැල මෙහෙවරකං කරලා දුක්විඳලා පීඩන විඳලා ඔවුන්ගෙන් වදහිංසා විඳලා ඒ ජීවිතයේ ඒ කර්ම විපාක ගෙවලා මැරිලා ඊළඟට ඉපදුනා කාන්තාවක්. හැබැයි බොහෝම ධනවත් පවුලක බොහොම ලස්සන දරුවේ. ඒ තමයි ඉසිදාසිගේ ආත්මය. ආත්ම 7ක් අරවිදිහට ගෙවල 7 වෙනියට ඉපදි චාත්මය තමයි ඉසිදාසි. බොහොම ධනවත් බොහොම ලස්සනයි. හැබැයි විවාහයක් හරියන්නේ. කොච්චර ආදරෙන් ස්වාමියට සැලකුවත් ඒ විවාහය කඩාකප්පල් වෙන. එතකොට අපිට පේනවා සසරේ කර්ම විපාක තමන්ගේ පසු පසේන ආකාරය. මේ දේශනා හොඳට විමසල බලන්න. සමහර වෙලාවට තමන්ගේ මේ රාගේ බලවත්වීම තුළ සාමාන්‍යෙන් කෙලෙස් බලවත් වෙනකොට මිනිස්සුන්ගේ නුවන යටපත්වෙන. ඒ වෙලාවට මොකක් වෙයිද. එතනින් පස්සෙ මොකක් වෙයිද. මට හිරේ යන්න වෙයිද ගුටිකන්න වෙයිද ගුටි කාල මැරෙන්න්න වෙයිද. ඒ ඔක්කොම මිනිස් ඕන දෙයක් වෙච්චදෙන් කියල සමහරලාවට කෙලෙස් බලවත් වනාට පස්සේ අනතුර දැක දැක ඕනම අපරාධකට මිනිස්සු පෙළඹෙන. දැන් බලන්න සමහල්ලාට පුංචි දරුවෝ කෙලෙසලා ඒ දරුවන්ම අවසානය මරණ මට්ටමට පත්වෙන. තමන් දන්නවා මේ සිදුවීමේ හැමදාම හැඟිලා ඉන්න බෑ. ඔබ බලන්න ඔය ඕනෑම අපරාධයක් ඒව ස්වභාව ධර්මයෙන් ටික කාලයක් යනකොට අහු එනවා එලි වෙන. ටික දවස් ඒ හැංගිලා ඉන්න කාලෙ මොන විදෝනවාද කියල බලන්න. රෑතිස්සේ නින්ද යන්නේනේ අර පුංචි මොහොතක ඇතිවෙච්ච රාගය මත ඒ මොහොතේ නුවන කල්පනා කරගන්න බැරිවීමේ විපාකය මත මුළු ජීවිත කාලෙම දවල් රෑ පිච්චෙනවා. වෙවුලනවා රෑට නින්ද යන්න. සමහට වාහනයක් එන වැහෙනකොට හිතෙනවා මාව අහුවෙලා පොලිසි මා වල්ලන්න එන්නේ. දුවනෝ රෑතිස්සේ වෙවුලනෝ. ඒ බයටම ඊළඟට මත් පැන් බිබී හැංගි හැඟි ජීවත්තෙන්. ඔහොම ඉඳලා කොහෙන් හරි මේක එලි වෙනවා. මේ පුද්ගලය සමාජිත දැක්කාම හිතෙනවා දැක්ක ගම මිනිස්සු දන්නවා මේ නම් මොකක් හරි හොරකමක් කරලා අපරාධයක් කරලා හැංගි හැඟින්න එකෙක් කියලා දැක්ක ගමන් මිනිස්සුන්ට අහුවෙන මොන විදිහට ජීවත්වෙන උත්සාහ කර.
ඔහුගේ මුළු ජීවිත කාලෙම අවසානයි. ඒ වගේ මොකද අපි දන්න අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. නොයෙක් අපරාධ කරපු මිනිස්සු ජීවිතවල නොයෙක් වැරදි මත දඩුවන් විදින අය අපි බණ කියලා වැඩ සටහන් කරලා ඒ බන්ධනාගාරවල අපි කරපු වැඩ සටහන් එක්ක සමහරු අපි වැඩ සටහන් ඉවරුණාට පස්සේ ඇවිල්ලා අඩල පාපොච්චාරණය කරලා අනේ හාමුදුරුවනේ මට වැරදුනා කියලා තමන්ගේ ජීවිතය වෙච්ච වැරදි කිය අඩනවා. සමහර ජීවිත තරුණ ජීවිතේ තව එහෙමමයි. අවුරුදු 18-19-20 වෙනකොට රාගය නිසා කෙලෙස් නිසා ජීවිතේ විනාස කරගෙන මුළු ජීවිත කාලෙම එක්කෝ එල්ලුම් ගහට්නිය වෙලා එක්ක ජීවිතාන්තෙ දක්කා හිරේ ගිහිල්ලා එක්ක අවුරුදු 30ක් 40ක් ආයිතින් එළියට එන දවසට මුළු ජීවිතේම ඉවරයි. මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි මේ කෙලෙස් කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජීවිතෙත් අනතුරක් සංසාරයටත් අනතුරක්. කල්ප ගණන් විපාක ලැබෙන සසරේ කල්ප ගණන් ගෙවා යන්න සිද්ධ වෙන මහ භයානක අකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඉතාම වැදගත් මේ දේශ විස්තරත් එක්ක පංචශීලයේ තුල හරියටම වැරදි කාම සේවනය කියන්නේ මොකක්ද? කොහොමද මේ වැරදි කාම සේවනයෙන් බිඳෙන්නේ? විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද? ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද? පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, විවාහ වෙන්න පෙර තරුණ පුතෙක් තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර කුමරි බඹසර අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙන කල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ඔබට තියෙන එකම ආභරණය. ඔබට තියෙන එකම ශක්තිය. ඔබේ ජීවිතයේ වටිනාමදේ ගුණය. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරය කරන්න පුළුවන්. තරුණ කාලේ පාසැල් යන කාලෙ වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලෙ විශ්වවිද්‍යාල කාලෙ වෙන්න පුළුවන්. කෙනෙකුට ආදරය ඇති වෙනවා. මනුස්ස හැඟීම්නේ. ඒක තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා, හිතවත්කම් ඇති වෙනවා, ආදරය කරනවා, තරහ වෙනවා, ආයාලු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම විවාහ වෙනකම් කවදාවත් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වෙන තෙක් මම බඹසර බිඳ ගන්නේ නෑ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකම් මං වැරදි ජීවිතයක් ගත කරන්නේ. මං ඒ කෙනාගේ ජීවිතයට අනතුරක් කරන්නේ නෑ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකම් මං එවැනි රාගික හැසිරීමක යෙදෙන්නේ නෑ කියලා තමන් දැඩි අධිෂ්ඨානයෙන් තරුණයෙක් නම් කුමන බඹසර ආරක්ෂා කරන. තරුණියක් දැඩි ලෙස අධිෂ්ඨාන කරගන්නවා මං විවාහ වෙන තෙක්. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියෙක් මොල යන්නේ. හැබැයි විවාහ වන තෙක් කොච්චර පෙම්වතුන් හිටියත්, ආදරය කරත්, ලිවුන් ලිව්වත්, හමු වුණත්, කතා කරත් ඒවා ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව අනාරක්ෂිත නොවී තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාවෙම හිතනවා. තමන් තනිවෙන්න යන්නේ නෑ. තමන්ගේ පෙම්වතා එක්කවත් හුදකලාවෙන්න, තනිවෙන්න, තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්නේ. හැම වෙලේම ආරක්ෂා වෙලා විවාහ වන තෙක් මම කුමරි බඹසර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නෑ. ගිහි ශ්‍රාවකයාට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්න ගිහි ශ්‍රාවකයා. හැබැයි ආදීනව දස්සාවිනු. ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කෙනෙකුට කාමභෝගී ජීවිත ගත කරන්න එපා කියලවත්. විවාහ ජීවිත ආදරය කරන්න එපා කියලවත්. බොහොම සතුටින් එකට විවාහ වෙච්ච යුවලක් ජීවත්වෙන්න එපා කියලවත්. හම්බ කරන්න එපා කියලවත්. සැප සම්පත් විඳින්න එපා කියලවත් නෑ. ඒ නිසා මේ ධර්මය පටල ගන්න එපා. ගිහි ශ්‍රාවකයෙකුට ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඔබට කෝටි ප්‍රකෝටි බිලියන පතියෙක් වෙන්න පුළුවන්.
මේ බුද්ධ ශාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිෂ්ටව ආජීවය අපිරිසිදු විදිහට පගාගන්න එපා. මස් පිණිස සතුන් ඇති කිරීම ඒ වගේ ව්‍යාපාර කරන්න එපා. අව්‍යාවිධ වෙලදාම් කරන්න එපා. මත්කුඩු මද්‍රව්‍ය වෙලදාම් කරන්න එපා. වහල් වෙලදාම් වලේ දෙන්න එපා. ඔන්න වසවිස වෙලදාම් කරන්න එපා. ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙලදාම් හැටියට පෙන්නල දුන්. ඒ කියන්නේ තමන්ටත් අන්න අයටත් හානියක් සිද්ධ වෙන. සමාජි විනාස වෙන විදිහේ හිංසනකාරී විදිහේ එවැනි දේවල් වලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ටව වෙලහෙළදාමක් වෙන්න පුළුවන් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ කරන රැකියා ඔබේ ව්‍යාපාරය ධර්මානුකුලෝ ධාර්මිෂ්ටව ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම ධනවතෙක් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් එපා කියල නෑ කොහෙවත් ඕන තරම් හම්බ කරන්න. අනාථ පිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් වෙච්ච නිසා තමයි 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදන්න පුළුවන් වුණේ. ඔබ හිතන්න 18 කෝටියක් කහවනු අතුරලා ඉඩම ගත්තේ. රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයට අයිති ඉඩම මං කොහොමහරි මේ ඉඩම ගන්නවා කියලා තමන්ට ඇතිවෙච්ච හැඟීම ශාසනය වෙනුවෙන් මං බුදු හාමුදුරන්ට ආරාමයක් කළ පූජ කරනවා. 18 කෝටියක් කහවනු ඇතිරුව ඉඩමේ. ඊළඟට තවත් 18 කෝටියක් අංග සම්පූර්ණ ආරාමයක් හැදව බුදු හාමුදුරන්ට වැඩයින්න හදපු කුටිය වහල 7ක් ඒ කාලෙ තිබ ඉහළම තාක්ෂණය සඳුන් ලීයෙන් තමයි වහල හැදවි. ඒ තමයි හුළං හමාගෙන එනකොට හැම දිසාවෙන් මේ හුළං කුටිය ඇතුළට එනකොට හැම වෙලාම බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටිය සඳුන් සුවඳින් පිරිලෑනු. මේ බුදු හාමුදුරුව කියලා හැදවන මේ සිටුතුමාගේ ආසාාව බුදු හාමුදුරුව වෙනුවෙන් මං මෙහෙම කුටියක් හදනු. දානශාලාව දම්සභා මණ්ඩපේ රහතන් වහන්සේලට වෙනවෙන්නම කුටි සක්මන් මලු අංග සම්පූර්ණාරාමය 18 කෝටියක් වියදං කර. මේ ආරාමේ සඟ සතු කළ පූජ කරන දවසේ තවත් 18 කෝටියක් වියදං කර උත්සවයට. නගරෙම සැරසුව. එන පාරවල් සරසල සුදුවැලි අතුරලා බුදුහාන්දුරුව වඩින මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආරාමි පිළිගන්න වඩිනකොට ඒ මග දෙපස සරසලා හැම නගරෙම 3 මං හන්දි 4 මං හන්දි ළඟ දන් සැල්ලේදුව. ලක්ෂ ගනම් වියදං කරලා කෝටි ගනම් වියදං කළ දුගී මගේ යාචකයන්ට එදා දවසම මුළු නගරවාසීන්ටම නොමිලේ කෑමබීම ආහාරපාන දන් දුන්න. ඒ නිසයි අනාථ පිණ්ඩික කියන්න ඇත්ත නම සුදත්ත. ඕකේ නම සුදත්ත සිටුවරය. නමුත් සමාජෙම මිනිස්සු කියන්න ගත්තා අනාථ පිණ්ඩික අනාතයන්ට උදව් කරන දන් දෙන කෙනා. එතකොට බලන්න 54 කෝටියක් වියදං කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසානේ. එච්චර වියදං කළ ජේතවනේ හදලා බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාමි බුදු හාමුදුරන්ට පූජ කර. රන් කෙන්ඩියකින් පැන්වක් කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේට ඒ ආරාමි ගොඩනැගිලි සියල්ල සඟ සතු කළ ශාසනයට පූජ කර. ඒක ප්‍රතිඵලෙ කී දෙනෙක් නෙළුවද. ඒ නගරේ හිටපු බුදුහාදුරන්ගේ ජීවිතයේ බුද්ධත්වයට පත්වෙලා වැඩහිටිය අවුරුදු 45න් වස්කාල 19ක් වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාම. මුළු ත්‍රිපිටකේ සඳහන් දේශනාවලින් සූත්‍ර දේශනාවලින් වැඩ්ඩිම ප්‍රමාණයක් ජේතවන පිම්බිමේ දේශනා කරපු දේශනා විනේ දේශනාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සැවැත් නුවර ජනතාව අතරින් කෝටි ගානක් මාර්ගඵල ලැබුව කියලා සඳහන් වෙන. එතකොට බලන්න එක පුද්ගලයෙක් නිසා ඔහුගේ ධනය වියදං කළ ආරාමයක් හදල ශාසනයට පූජ කිරීමේ පින කෝටි ගානක් මනුස්සයන්ට ධර්මාවබෝධි ලබල දෙන්න ඒ මාර්ගයේ පෑදුන. ඒ නිසා මේ ශාසනය තුළ මතකතියාගන්න හම්බ කරන්න එපා කියලනේ ධාර්මිෂ්ටව හම්බ කරන්න. ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතයේ ලස්සනට ඇඳල පැළඳල ජීවත්වෙන්. හැබැයි කෙනෙක්ගේ රාගේ උපදින විදිහට මිනිස්සු නොමග යන විදිහට තව කෙනෙක් කෙලෙස් අවස්සන විදිහට අඳන්න පලඳින්න එපා. ඔබේ ඇඳුම පවා ඔබ හිතන්න මගේ ඇඳුමෙන්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ මගේ වචනයක් තුළ
මගේ ක්‍රියාවක් තුළ අන්න අයගේ හිත්තුල රාගේ ඇති නොවේවා. එවැනි මොකද මේ කෙනෙක් නොමග යන්න එක විශාල අකුසලයක් මිනිස්සු අවස්සනවා සමාජි නොමග යවනවා කියන්න. ඒ නිසා ඔබ ලස්සනට ඇඳල පැළඳලා ඉන්න. ඔබ මොන විදිහ පාට මොන වගේ ලස්සනට ඇන්දත් කොච්චර ආභරණ විසාකාව පළඳගෙන හිටියේ නව කෝටියක පළඳනාව. එතකොට කෝටි ගානක් වටින මේල පළඳනාවක් පැළඳගෙන හිටිය විසාකාව එකැනි බුදු හාමුදුරු කොහෙවත් විසාකාව සෝවාන් පිච්ච කෙනෙක්නේ. ඔබ අහල ඇති විසාකාව පුංචි වයසෙම සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා. විවාහ ජීවිතය තුළ දරුව 20 දෙනෙක් ලැබුණ කියලා. මොකද ඒ කාලේ ආවිශත් වැඩි. විසාකාව අවුරුදු 120ක් ජීවත් වනා තරුණ පෙනුම පංච කල්්‍යයානය වයසට යනකං විසාකාව තුළ පෙනුන කියන. එතකොට විසාකාවගේ ජීවිතයේ විවාහ වෙලා දරුව 20 දෙනෙක් හැදුන. ඒ දරුව හොඳට හදා වඩා ගත්තා. බොහොම ලස්සනට ඇඳල පැළඳලා රන්රෙදී පොරෝගෙන කාටවත් නැති කෝටි ගණනක් පළඳනාවක් පැළඳගෙන ජීවත් වන. ඒ නිසා මතකතියාගන්න මේ බුද්ධ ශාසනය තුළ මොකද සමහරු මේ ධර්මය අල්ලන්නෙම වැරදි පැත්තේ. ඔවුන් හිතාගනින්යා බණහනවන එයා නිකං ඔහේ වැරහැලි ඇඳගෙන ලස්සන්ට අඳන්න පලඳින් නැතුව කරාමුදාන්න ඔක්කොම ගලෝලා චේන් ගලෝලා ඔක්කොම් පැත්තක තියලා නිකම් මේ ඔක්කොම අනිත්‍යයි කියල හෙන ගැහුවගේ ඔය බලාගත්තුවත බලාගෙන නිකං කල්පනා කර ඉන්න වැඩක් නෑ අනිත්‍යයි ඔය එකක්කත් වැඩක් නෑ. ඒ බුද්ධ ශාසනය අවබෝධය නෙමෙයි. ඒ හිතෙන් මවාගත්ත කලකිරීමක් තුළ ධර්මය පටල ගත් අය. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් ජීවත්වෙන එකයි දැන් බුදුහා දැන් ඔබ හිතන්න බිම්බිසා රජ්ජුරු සෝවාන් වුණා. සෝවාන් වෙලා වැඩක් නෑමේ මාලිකාවම ඔක්කොම අනිත්‍යය කියල එලියට කියල ගහක් යට ඉඳගත්තෙන ධර්මිෂ්ටව රජකං කරා. බිම්බිසා රජ්ජුරු ධර්මිෂ්ටව රාජ්‍ය පාලනය කරා සෝවාන් වෙලා රටක් පාලනය කරනවා කැ ලේසි දෙයක්ද රජකං කරනේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ වැදගත්මදේ අවබෝධෙන් බුදුහාන්දුරුව පන්සිල් රකින කෙනාට නටන්න සින්දු කියන්න නච්ච ගීත වාදිත වාදනය කරන්න ගායනා කරන්න මාලා ගන්ධ විලේපන සුවඳ ගල්වන් ඔබ සෙන් පවුඩර් ගෑව කියලා. තියෙන මොන ආලේපන මොන මේ කබ්දාගෙන හිටියත් ගිහි ශ්‍රාවකයකුට පන්සිල් රකිනකරුට ඒක ප්‍රශ්නයක් නෑ. එක කොහ බුදු හාන්දුර එපා කියලනෑ. ඔබ රන්ඩ්‍රදී මුතු පැණික් පරිහරණය කරනවා. ඔබ රත්තරංගාගෙන ගෙදරක ජීවත් වනත් ඔබ මොන තරන් ලස්සන්ට හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බුදු හාමුදුරු පෙන්න්න නො මගේ ශ්‍රාවකයන් ආදීනව දස්සාවින. ඒ තමන්ගේ පිනට ලැබෙන සැප සම්පත් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් වාසය කරනවා. මාලිගාව හිටියත් එයා හිතනවා මේ වානිත්‍යයි. යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා. එයා ඒක බදාගෙන මං මේක දාල යන්නේ නෑ කියලා අල්ලගෙන ජීවත්වෙන්න එයා දන්නවා මේ සියල් අනිත්‍යයි. මේ සියල්ල මට යම් දවස කතහැරලා යන්න දවසක් එනවා. අවබෝධයෙන් කාමයන් පරිහරණය කරන. එයා මොන තරල් ලස්සන ඇඳුම් පැළඳුම් ඇන්දත් මොන තරං ආවරණ පැළදියත් කොච්චල් ලස්සට ජීවත් වනත් හැමවෙලේම හිතන මේ සියල් අනිත්‍යයි. ධර්මය මෙනෙහි කරමින් අනිත් ලෝකෙ මිනිස්සුන්ට වඩා සතුටෙන් ජීවත්වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තයි. ධර්මය වටහා ගත්තයි. ඇයියා දන්නවා මේ සියල් අනිත්‍යයි. අනිත්‍යද අනිත්‍ය වෙලා යනකට ඕක තමයි ලෝක ස්වභාවය කියලා සතුටින් හිතහදාගෙන අනිත් අය අඩනකොට අඩන්න නැතුව ඉන්න පුළුවන්. දුක්දේ දුකට පත්වෙනකොට එයා දන්නවා මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අන්ඩල වැඩක් නෑ දුක් වෙලා වැඩක් නෑ. එයා අවබෝධෙන් ජීවත්වෙන. ඊළඟට පිංගතුනේ විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාමසයවනින් වැලකීම පිළිබඳ විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමී තමන්ගේ බිරිඳකට තමන්ගේ සාමිය ඔවුන්ට තමන්ගේ කාමබෝගී ජීවිතය තුළ විවාහ වෙන ඔවුන් රාගික ජීවිත ගත කරනවා දරුව ලැබෙනවා දරුව හදා වඩාගන්න ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත්වෙන. හැබැයි පෝය දවස්වලට බුදු හාමුදුරුව විශේෂෙන් පෙන්නල දෙනවා ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන් සිල්වත් ශ්‍රාවකයන් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. අන්න පෝය දවසට උපෝසතය ආරක්ෂා කරනවා කියන්න විවාහක ස්වාමිය බිරිත වේවා
එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වනත් විවාහවෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ත ඒ උතුම් සීල එදාට ආරක්ෂා කරන. සමහරයි සතර පෝයටම මාසකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමී කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මෝල අනාචාරය වෙනත් කාන්තාවරු පසු පස දුවන්නේ. විවාහක බිරිදක් තමන්ගේ ස්වාමිය ඉක්මෝල වෙනත් පුරුෂයන් කරා වෙනස් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනං අන්න යා වැරදි කාමසේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන්න තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා පිංහතුනි රාගය කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා රාගේ තරම් ගින්නක් ලෝකෙ නෑ කිය. දැවෙනවා පිච්චෙනවා මිනිස්සු මේ රාගෙන් ගිනිගත්තට පස්සේ. හිත ඇතුළෙන් ගිනිගන්නවා වෙවුලනවා. කොච්චර මිනිස්සු රාග ගින්නෙන් දැවෙනවද. ඒව සංසාරයේ මනුස්්‍ය අතර වනත් මෙහෙමයි. උපදිනකොටම සමහර ඒවා ඒ අයගේ ජීවිතවල බුදු හාදුර පෙන්වා මහණන මේ ලෝකෙ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අයින්නවා උපතින්ම කෙලෙස් අඩු අයින්න. ඒවා සමහල්ලාට සංසාරෙන් ගේන දේවල්. පෙර සසරි භාවනා කරලා හොඳට ගුණධර්ම පුරලා සිල්වත් ජීවිත ගත කරලා පෙර අසුභ භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාර භාවනා වගේ කය ගැන අවබෝධය ඇතිවන භාවනා වඩල සංසාර පුරුදු තියෙනයි. උපෝපං ආත්ම භාවල බොහොම දමනය වෙච්ච කෙලෙස් ඇති අය හැටියට හොඳ හිත දියුණු පුද්ගලව හැටියට සසරි උපදින. ඒ අයට තමන්ගේ ක්ලේෂ ධර්මයන් පාලනය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක තමන් හොඳ සිල්වත් කාටවත් නොමගේ අවන්න බෑ මොන්න උපක්‍රමේදුවත් ඔවුන් අල්ලගන්න බෑ. ඔවුන් සිල්වත් ජීවිත ගත කරනවා. හැබැයි සමහරයින්නවා සසරේ රාග චරිත රාගය බලවත් ඒ බලවත් එන්නේ සංසාරය රාගය යටපත් කරන්න උත්සාහරගෙන නෑ. පෙර සසරි පවා රාග සහිත ජීවිත ගත කරපු ඒ රාගයට නැඹුරු වෙච්චයි. සමහලාවට ඒවෑ කර්ම අපායේ ගින්දලා දුක්විඳලා තිරිසං ලෝකෝල වැටිලා දුක්විඳලා ආයි කොහේ අර කර්ම ගෙවල උඩට එනවා මනුස්ස ලෝකෙට. ඒ එන්නෙත් රාග චරිතයක් හැටියට උපදින්න. ඒ ජීවිතයම රාගය නිසාම තමන් දැවෙනවා. සමාජි තුළ නින්දා පහස විඳිනවා. සමාජින් පීඩනයට පත්වෙනවා. තමන් ඉන්න විශාල ලැජ්ජාවකි. තමන්ට පාරි බැහැල යන්න බෑ. මිනිස්සු ගරහනවා සල්ලාලය කියකි මිනිස්සු ගරහනු. ඒ වගේ සමාජ විශාල පීඩනයක් දුකක් විඳිනවා තමන්ගේ ක්ලේෂ ධර්මයන් නිසා තමන්ගේ ගෙවගෙවා විඳෝ විදෝ යනවා. ඒ නිසා පෙන්වතුනේ බුදු හාදුරු පෙන්නවා කෙනෙකුට මතකතියාගන්න මේ භාවනා කරපු පමණින් රාග නැති වෙනව නෙමේ. රාගේ නැතිවෙන්නේ අනාගාමි වෙනකොට. අපේ කාමරාග පටික කියලා කියන්නේ එක සංයෝජනයක්. ජීවිතයත් එක්ක බැදිච්ච ක්ලේෂ ධර්මයන් හැටියට අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම හැටියට පිහිටපු දෙයක්. කෙනෙක් දවසක් අසුභ භාවනාව කරා කියලා. දවසත් දෙක පිළිකුල් භාවනාව කරා කියලා පහෝදා ඉඳං කෙලෙස් නැති වෙන්න එහෙම වෙන්න කාටව. පිංහතුනී අසුභ භාවනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන අර ඇවිස්සිච්ච හිත තමන්ට පාලනය කරගන්න බැරුව දැවෙන කෙලෙස් සහිත හිත පාලනයකට ලක්වෙනවා. ඒක හරියට බුදු හාදුරු පෙන්වා ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඔබ දන්නවා ගිනි ගොඩා. ගින්දරකට කවුරු හරි කුකුල් පිහාට්ටක් ලංකරලාල. ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවොත්වෙන්නේ ඒ කුකුල් පිහාට් ඇකිලෙනවා ඇකිලිලා එනවා. අන්න ඒ වගේ තමයි අසුබේ වඩනකොට පිළිකුල වඩනකොට රාග සිත තමාතුළ ඇකිලිලා යනවා කියෙන යටපත්වෙන නැති වෙනවා නෙමේ. අනාගාමි වෙනකොට තමයි සම්පූර්ණයම රාග සහිත සිත ආශ්‍රවයත්න එක්කම කාමරාග පටික සංයෝජන තමාතුළින් ප්‍රහාණය වෙලායන්. හැබැයි ඔබට ජීවිතය තුළ ඔබේ කෙලෙස් යටපත් කරගන්න අවශ්‍යන මොකද අපි
මේ දේශනාව විශේෂෙන් මේ මාතෘකාව අද දේශනාවට ඇතුල් කරේ බොහෝ දෙනෙක් අපි දැක්ක අපේ අන්තර්ජාලයෙන් ෆේස්බුක් අඩවියෙන් අපේ ධර්ම දේශනා ගොඩාක් තරුණ පිරිස ඊළඟට YouTube නාලිකා ඔස්සේ අපි දේශනාවන් ලෝකයට ධර්මප්‍රචාරි කරනකොට ඒ කමෙන්ට්වල අපි දැක්කා අනේ හාමුදුරනේ රාගය යටපත් කරගන්නේ කොහොමද ධර්මානුකූලව අපිට උපදෙසක් දෙන්න අපිට කියලා දෙන්න කොහොමද අපි මේ පාලනය කරගන්න මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක අතීතය වගේ නෙමේ දැන් එන්න මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ලෝකයේ කෙලෙස් ආවිෂ පිරිහෙනකොට බලවත් අකුසල් 3ක් ලෝකෙ වැඩෙන අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය මතක තියාගන්න දීර්ඝායුෂ ඇති කාලවල කෙලෙස් අඩුයි මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙන්න කෙලෙස් වැඩිවෙන්න වැඩිවෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආවිෂ පිරිහෙන අධර්ම රාගේ මිනිස්සුන්ගේ රාගය විකෘති රාගයක් ඇතිවෙන බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නෑ මළමිනියෙක් සමහරලාට ඔබ සමාජ දිහා ඔයලබන් සමර්මය මාධ්‍යයෙන් කියන්න බෑ සමහර සිදුවී ඔබ බලන්න බනට සමාන පත්තර කියෝනකොට සමහර සිදුවීන් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල් සමහරලාවට මැරිලා මෝචරිය තියෙන මලකුණු ඒවා මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් සැවිස්සිච්ච මිනිස්සු සමාජය ඉන්නවා ඊළඟට මල්ශාලාවට මිනිිය ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කියක් හරිදීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මළමිනි එක්ක විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජි තියෙනවා ඔබට සමාට පුදුම වෙයි මේ සිදුවේ අද සමාජයේ මහ විකෘති ලෝකයක් විකෘති රාගෙන් විකෘති දවේශයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි බුදු හාමුදුරු පෙන්වා මිනිස් ආවිශ්‍ය අවුරුදු 100න් පහලට එනකොට අධර්ම රාගේ බලවත්වෙන. විෂම ලෝභය බලවත්වෙනවා. මිත්‍යා ධර්මය බලවත් මිත්‍යා ධර්මය විස්තර කරලා තියෙන්නේ. පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලෑන. කාන්තාව කාන්තාවන් එක්ක විකෘති විදිහට ඇදිලෑන. ලෝක සම්මතය තමයි පිරිමියෙක් කාන්තාවකට ඇදිලා එක සාමාන්‍ය දෙයක්. කාන්තාවක් පිරිමියෙක් ගැන ඇදී යෑම එක සාමාන්‍ය දෙයක්. විකෘතිය තමයි පිරිමියෙකුටත් කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලෑම. ඒ විකෘතිය බලවත් එන්නේ මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙන තැන කියන. ඊට කලින් යම් තිබුණට ඒක සමාජය ඉතා විකෘති සහගත සමාජයේ ගරහ කරන දෙයක් ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහලට එනකොට මහනෙන ලෝකයේ පුරාම විකෘති කෙලෙස් තුළ මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයක්ත් එක්ක අධර්ම රාගෙ පැතිරෙනවා. අද අපිට ලෝකෙ සමහර රටවල් විවාහය නීතිගත කරලා තියෙනවා සමලිංගික විවාහය. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමින් එක කාන්තාව එක ඒවා විකෘතිය කෙලෙස්වල තියෙන ඉතාමත් විකෘතිම තත්ත්වයන් සමාජයේ අවසානය අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත්වෙන්. පිංහතුනි මේ තුළින් ඔබ හිතන්න අපි මොන තරම් විකෘති ලෝකෙකද ජීවත්වෙන්. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදු හාදුරු පෙන්න්නන මේ ආවිෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට. දැම් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 60 වගේ සාමාන්‍ය ආවිෂ කපින්නේ. මේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ලං වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍ර තියෙනවා රාගී ඇවිස්සිලා. මිනිස්සු එලුවෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියෙන්. මේ මගේ අම්මනේද මේ මගේ සහෝදරයනේද මේ මගේම දුවනේද මගේ ඥාතියනේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවාකිය. පාරද මිනිස්සු ඉන්න තැනද බස්හෝල්ට එකද මිනිස්සු බලං ඉන්නවද නැද්ද හොඳද නැද්ද ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකයේ කෙලෙස්වලින් බලල්ලු තිරිසන්නුන්ට අන්ත වෙනවා කියෙන අනාගත. ඒ තුළම ලෝක විනාසය අන්තක් කල්ප විනාසේ මිනිස්සු මුර්ග සංඥා පහළ වෙලා මුර්ග සංවර්සා වැහැලා
කෙලෙස් වලින්ම විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරාගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කියලා. මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස් වල භයානකක සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදිහට දූෂණය කරලා ඒ විතරක් නෙමෙයි ඔවුන්ව මරලා ඇගේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගන්න බැරි ජීවිතයක් තිරිසන්නුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස්වලින් විකෘති වෙලා යනවා. ඒ නිසා පිංහතුනි අප්‍රමාදීවෙන් සිල් රකින්න පුළුවන් තරම් අඩාඩා හරි සිල් රකින්න. ඒක ප්‍රතිපල් කොච්චර කෙලෙස් බලවත් වනත් මොන තරන් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සඟගුණ හිතන්න අසුභ වසයෙන් පිළිකුල් වසයෙන් ජීවිතය දිහා බලන්න බලලා නිති පන්සිල් රකින්න දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න. ඔබට පුළුවන් තරම් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න විවාහ වෙනකං කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගන්න. තින් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබ හැම දෙනාටම තව පුංචි පණ විඩයක් තියෙනවා අපේ සීල ස්වරණ ගිලම්භික්ෂු මධ්‍යස්ථානයේ හොරණ දික්හේනපුර වැලිපත පිහිටි සීල ස්වාර්ණ ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුුණ්‍ය භූමියයට ගිලන් ස්වාමීන් වහන්සේල බොහෝ පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබන රෝහලක් බඳු අපි පවත්තාගෙනයන් පිම්බීමට සැදැහැවතුන්ට පැමිණිලා අවෂ්‍යද පූජාවන් දිනපතා සිදු කරනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තමන්ට පුළුවන් පමණින් දානමානාදී කටයුතු සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම සීල ස්වාර්ණ පුුණ්‍ය භූමී අපි බක්කුල මහා සෑය නමෙන් බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් සුවිශාල මහා සෑයක් ඉදි කරනවා මේ දවස්වල චෛත්‍යයේ නිර්මාණ ප්‍රතිමා වහන්සේලා අසූ මහාශ්‍රාවක පිළිම ඒ වගේම ගොඩා ප්‍රතිමා වහන්සේලා නිර්මාණ කටයුතු සිදුවෙනවා ඔබට පුළුවන් කැමති දිනවල ඇවිල්ල ශ්‍රමදාන කටයුතුවලට සම්බන්ධ වෙන්න ඒ වගේ මොබේ ශක්ති පමණින් බක්කුල මහා සෑ වෙනුවෙන් ඇවිල්ල සම්බන්ධ වෙලා උදව්පකාර කරන්න පුළුවන්කම තියෙනවා ඇති ඒ කාරණය සිහිපත් කරමින් ධර්මශ්‍රවනය කර ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාචබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාචබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාචබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.